වෙල්කම් ටු accounts tutor channel. අද accounts tutor channel එකෙන් මම සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 ගැන මේ ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ගැන තමයි මේ LKS 37 කියන ගිණුම් කරන ප්‍රමිතයෙන් සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට අපි මේ channel එක මගින් ලංකා ගිණුම් කරන ප්‍රමිත කීපයක් සාකච්ඡා කරා. තොග සම්බන්ධ ගිණුම් කරණය, දේපල පිළියෙත හා උපකරණ සම්බන්ධ ප්‍රමිතය ආදී වශයෙන් ප්‍රමිත කීපයක්ම සාකච්ඡා කරා. එමනම් අද අපේ මාතෘකාව LKS 37. දැන් අපේ මාතෘකාව ඔස්සේ ඉදිරියට යමු. එතකොට මූලික උසස් පෙළ මට්ටමේදී මේ LKS 37 සාකච්ඡා කරනකොට අපේ මේ ප්‍රමිතිය යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් කියනෝ කොහොමද ඉරුම් තියෙන විදිය සහ ඒවා නිර්වචන මේ ප්‍රමිතිය දක්වලා තියෙන ආකාරය කොහොමද මේ ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් කියන අපි හඳුනාගන්නේ ගිණුම්ගත කරන්නේ කියන එක මේ ප්‍රමිතියේ යටතේ සාකච්ඡා කරනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ලංකා ගිණුම් කරන 37ට යටතේ මොකද්ද ප්‍රතිපාදනයක් කියන්නේ කියලා. අපි මේ වෙනකොට තනි පුද්ගල හවුල් ව්‍යාපාර ගණන් හදලා ඒවට දාලා ගැලපිලි හදලා තියෙන නිසා ප්‍රතිපාදන කියන වචනේ අපට හම්බ වෙලා තියෙනවා. ප්‍රතිපාදනයක් කියන්නේ මොකද්ද කියන එකෙන් දාලා අදහසක් ඔබ සතුව තියෙනවා මේ වෙනකොට. එහෙනම් අපි බලමු කොහොමද මේ ලංකා ගිණුම් කරන අංක 37 LKS 37 ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද සහ ඒක අපි හඳුනාගන්නේ කොහොමද කියන එක ගැන සඳහන් වෙන්නේ මොනවද කියලා. හරි, එහෙනම් LKS 37 ප්‍රතිපාදන කියන එක හඳුන්වනවා කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අනිශ්චිතතාවයක් සහිත වගකීමක් විදියට. එහෙනම් ප්‍රතිපාදනයක් කියන්නේ වගකීමක් කියන එක ගැන අපට අදහසක් එනවා. එතනදී මොකක් ගැනද මේ අනිශ්චිතතාවයක් තියෙන්නේ? අනිශ්චිතතාවයක් තියෙන්නේ කාලය සහ ප්‍රමාණය ගැන. හරි, එහෙනම් මේ ප්‍රමිතියට අනුව බලමු ප්‍රතිපාදනයක් කියන එක අපේ ගිණුම් වල හඳුනා ගන්න. ප්‍රතිපාදනයක් කියන එක ගිණුම් වල ඇතිකරන්න ඉෂ්ට වෙන්න ඕනේ, සම්පූර්ණ වෙන්න ඕනේ කොන්දේසි. LKS 37 සඳහන් කරනවා. එතකොට අපි ප්‍රතිපාදනයක් හඳුනා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රමිතියට අනුව ව්‍යාපාර ඒකකයේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට හරි ඇතිවෙච්ච වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. අපි ප්‍රතිපාදනයක් හඳුනා ගන්න නම් අංක 1 අංක 2 කියනවා ඒ බැඳීම බේරුම් කරන්න ව්‍යාපාරයේ ආර්ථික සම්පත් නැත්නම් ව්යාපාරයේ ආර්ථික ප්‍රතිලාභات එක්ක බැඳුන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමේ භාව්‍යතාවය තව වැඩි සම්භාව්‍යතාවයක් නැඹුරුතාවයක් තියෙන්න ඕන සහ මේ ප්‍රතිපාදනයට නැත්නම් වර්තමාන බැඳීමට අදාළ වටිනාකම අපට විශ්වාසදායක විදිහට ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් ඔබ ප්‍රතිපාදනයක් කියන එක හඳුනා ගන්නකොට ගිණුම් වල නැත්නම් ප්‍රතිපාදනයක් ගිණුම් වල හඳුනා ගන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ අපි කියපු කොන්දේසි තුන සම්පූර්ණ විය යුතුයි. ඒකට ගැටලුවක් අපිට මේක ප්‍රතිපාදනයක්ද කියන එක හඳුනා ගැනීමට මූලිකවම LKS 37 ප්‍රමිතියට අනුව පාවිච්චි කරන්න ඕනේ කොන්දේසි තුන තමයි මේක මේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙච්ච වර්තමාන බැඳීමක් වෙන්න ඕනේ අපි කතා කරන සිදුවීම. ඒ වගේම මේ බැඳීම බේරුම් කරන්න මේ වර්තමානයේ අපිට ඇතිවෙන බැඳීම බේරුම් කරන්න ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ හා බැඳිච්ච සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමේ වැඩි සම්භාවිතාවයක් වැඩි භාව්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ බැඳීමට දාලා වටිනාකම් පිළිබඳව අපට විශ්වාසදායක විදිහට එස්තමේන්තු කරන්න පුළුවන් වෙනකොට මෙන්න මේ කරුණු තුන සර්ව සම්පූර්ණ වෙනවා. මෙන්න මේ කරුණු තුන ගැලපෙනවා නම් අපිට පුළුවන් අදාළ ගනුදෙනුව අදාළ සිදුවීම ප්‍රතිපාදනයක් විදිහට ගිණුම් පොත්වල ඇති කරන්න. එහෙනම් ප්‍රතිපාදනයක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙමනම් ඒ ඉහත මේ අපි සඳහන් කරපු කොන්දේසි සපුරනවා නම් අදාළ බැඳීම එස්ටිමේට් කරලා ඒ යගේ ආදායම් ප්‍රකාශනය තුළ වියදමක් විදිහටත්
මූල සත්‍ය ප්‍රකාශවල වගකීමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රතිපාදනයක් හඳුනාගත්තට පස්සේ අපි දන්නවා මේ හඳුනාගත්ත ප්‍රතිපාදනයේ සඳහා අපි ප්‍රවර්තන වර්ෂයේ ලාභයෙන් අපි වෙන්කිරීමක් කරනවා. ඒ කියන්නේ ප්‍රවර්තන වර්ෂයේ ලාභයෙන් අපි හඳුනාගත්ත යම් නිශ්චිත පදනමක් මත යම් ප්‍රමාණයක් යම් ලාභයෙන් යම් ප්‍රමාණයක් වියදමක් විදිහට හඳුනාගෙන අදාළ වියදම් ප්‍රමාණය ලාභ ගිණුමට අය කරලා ඒ ප්‍රමාණය වෙන් කිරීම ගිණුමක සටහන් කරගෙන යනවා අවුරුද්දෙන් අවුරුද්ද. එතකොට යම් නිශ්චිත ප්‍රමාණයක් ප්‍රවර්තන වර්ෂයේ ලාභ ගිණුමට වියදමක් විදිහට හර වෙන අතරම වෙන් කිරීමේ ගිණුමක් නැත්නම් ප්‍රතිපාදන ගිණුමක් මූල තත්ත්ව ප්‍රකාශය ඇති වෙනවා. ඒක වාර්ෂිකව අර ලාභයෙන් වෙන් වෙන ලාභය අර වෙන් කිරීමේ ගිණුමට නැත්නම් ප්‍රතිපාදන ගිණුමට එකතු වෙනවා. අදාළ වර්ෂවල අදාළ ප්‍රවර්තන වර්ෂවල ලාභයෙන් අඩු වෙවි ඒ අඩු වෙන ප්‍රමාණයන් වෙන් කිරීමේ ගිණුම එකතු වෙනවා. එතකොට වෙන් කිරීමේ ගිණුම වගකීමක්. ඒ නිසා ඒක බැරශේෂයක් තියෙන්නේ. ඒක මූල තත්ත්ව ප්‍රකාශය අපි පෙන්눔 කරනවා. එතකොට ඔන්න විදිහට තමයි අපි ප්‍රතිපාදනයක් හඳුනාගත යුත්තේ නිර්වචනය කිරීම වෙන්නේ. ඒ වගේම ප්‍රතිපාදනයක් හඳුනා ගන්න සම්පූර්ණ වෙන්න ඕනි කරුණු තුන සහ කොහොමද ආදායම් ප්‍රකාශනයේ සහ මූල තත්ත්ව ප්‍රකාශනයේ අපි ප්‍රතිපාදනයක් පෙන්눔 කරන්න කියන එක මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා. අපි බලමු මොනවද සාමාන්‍ය මේ ප්‍රතිපාදන කියලා අපි හඳුනාගන්නේ. නමුත් මෙතන අපි කියනවා විකුණු භාණ්ඩ මත වගකීම සහතික වීම. අපි කියන වෙළඳ ප්‍රතිඥා බාර. ඒ කියන්නේ අපි භාණ්ඩයක් විකුණනකොට ඒ භාණ්ඩයට වොරන්ටි එකක් දෙනවා. අදාළ භාණ්ඩය අදාළ කොන්දේසි සපුරලා තියෙන අවස්ථාවක ඒක මොනවා හෝ ගැටලුවක් වුණොත් ඒ භාණ්ඩය වෙනුවෙන් අපි අප වෙනවා. ඒතර විකුණු භාණ්ඩයක් වෙනුවෙන් අපි වගකීම් සහතික වෙනකොට අපට අවදානමක් තියෙනවා. ඒතකොට අවදානම වෙනුවෙන් අපි ලාභයෙන් කොටසක් ප්‍රතිපාදනය කර යුතුයි ප්‍රතිඥාබාර වෙන් කිරීම කියලා අපි කියනවා මෙතන උදාහරණ විදියට. ඒකට අපි මේ විකුණු භාණ්ඩවල අපි විකුණු භාණ්ඩයෙන් වගකීමක් දෙනකොට අදාළ වගකීම නිසා අනාගතයේදී අපිට සිද්ධ වන්නා වූ යම් පාඩුවක් වියදමක් ප්‍රතිපූර්ණ කිරීමක් හේතුවෙන් වෙනුවෙන් අපි වර්තමාන ලාභයෙන් යම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා වෙන් කිරීමේ ගිණුමක අපි ඒක ප්‍රතිඥාබාර වෙන් කිරීම කියලා හඳුනා ගන්නවා. ඒතකොට ප්‍රතිපාද සඳහා එක උදාහරණයක් තමයි විකුණු භාණ්ඩ මත වගකීම සහතික වීම. දෙවෙනි එක තමයි කර්මාද ශාලාවක් නිසා පරිසරයට සිදු හානියක් සම්බන්ධයෙන් රජය හෝ වෙනත් ආයතනයක් මගින් නඩු පවර ඇති විට. එතකොට යම් අපේ ව්‍යාපාරයේ කර්මාශාලාවක සිද්ධ වුණා වූ යම් හානියක් නිසා රජය හෝ වෙනත් ආයතනයක් පරිසර සම්බන්ධ ආයතනයක් නඩු පවරලා තියෙන වෙලාවක ඒ නඩුව නිසා මේ නඩුවෙන් අපි අපේ කර්මාශාලාවට වන්දියක් ගෙවීමට තියෙන සම්භාවිතාවය බොහෝසෙයින් වැඩි නම් අපිට පුළුවන් ඒ වන්දිය ඉදිරි අනාගතයේදී ගෙවන්න වෙන වන්දිය වෙනින් වර්තමානයේ ලාභයෙන් යම් තීරණය කරගත් ප්‍රමාණයක් වෙන් කරලා වෙන් කිරීම ගිණුමකට දාගන්න. ඒතකොට අපේ අලාභය හදිසියෙ ගෙවන්න වෙනකොට අදාළ ගෙවීම ගෙවන්න සිද්ධ වෙච්ච වර්ෂයේ වෙන් කිරීමේ ගිණුමෙන් ගෙවන්න පුළුවන්. එතකොට ගෙවන වර්ෂයේ අවුරුද්දේ ලාභ ගිණුමට විශාල බලපෑමක් වෙන්නේ නැහැ. මොකද අපි ආරක්ෂාවක් පිණිස භෝගීය වර්ෂවල ලාභයෙන් නිශ්චිත ප්‍රමාණයක් ඉදිරියට වෙන් කරගෙන ඇවිල්ලා තියෙන නිසා අදාළ වන්දිය ගෙවන්න වෙන අවුරුද්දේදී මූල්‍ය ප්‍රකාශ වලට ආදායම් ප්‍රකාශයට අහිතකර බලපෑමක් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. තුන්වෙනි උදාහරණ තමයි සේවයෙන් පහ කරලා ඉන්න සේවකයෙක් වන්දි ඉල්ලලා නඩු පවරනකොට අදාළ වන්දි ගෙවීම නිශ්චිතයි නම් ඒ වගේම විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් නම් අදාළ වන්දිය සේවකයාට ගෙවන්න වෙන ඉඩකඩ ආයතනයේ පැත්තෙන් ගත්තාම වැඩි නම් අන්න ඒ අවස්ථාවකදී අපිට පුළුවන් ප්‍රතිපාදනයක් කරන්න ලාභයෙන් ඒකල වෙන් කිරීමේ ගිණුමක තියාගෙන යන්න පුළුවන්. ඒකට ආයතනයට අදාළ වන්දිය ගෙවන්න උනහම අර වෙන් කිරීමේ ගිණුමේ තියෙන මෙතෙක් වෙන් කර ප්‍රවාතන වාර්ෂික වෙන් කරන් ආපු ලාභයෙන් වෙන් කරා වූ කොටසින් ගෙවන්න පුළුවන්. ඒකට වෙන් කිරීමේ ගිණුම හර වෙලා තමයි අදාළ ගිණුම සිද්ධ වෙන්නේ.
ඒ අවස්ථාවේදී ව්‍යාපාරයේ ප්‍රවර්තන වර්ෂයේ ලාභ ගිණුමට අයවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මොකද අපි ලාභයෙන් නිශ්චිත ප්‍රමාණයක් පහුගිය අවුරුදු වලින් වෙන් කරන් ඇවිත් තියෙන නිසා. එතකොට එක වර්ෂයක ලාභය කෙරෙහි ඒකේ බලපෑමක් ඇති වෙන්නේ මේ ප්‍රතිපාදන නිසා. තරුණොත් 3 අපට ප්‍රතිපාදන කියන කරුණ පැහැදිලි කරගන්න දෙන්න පුළුවන් LKS 37 යටතේ. එතකොට ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවන්නා වූ බැඳීම ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 38 අනුව කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන් නෛතික බැඳීම් සහ සම්මුතික බැඳීම් කියලා. බලමු මොනවද නෛතික බැඳීම් කියන්නේ? කිවිසුමකින් නීතියකින් හෝ ව්‍යවස්ථාවකින් ඇතිවන බැඳීම් නෛතික බැඳීම් වෙනවා. උදාහරණයක් විදිහට භාණ්ඩ විකුණනවාම පාරිභෝගිකයන් අරක ගන්න බදු අපි නැවත රජයට ගෙවන්න බැඳලා ඉන්නවා. ඒකට අපි කියනවා නෛතික බැඳීම්. උදාහරණයක් අපි ගමු වැට් කියලා. අපි වැට් එක අපි එකතු කරගෙන තියාගෙන මෙතන අපි හිතමු GST කියලා. ඒ වගේ අවස්ථාවක අපි වැට් එක පාරිභෝගික එකතු කරලා අපි ව්‍යාපාරේ මොකද කරන්නේ? නැවත රජයට ගෙවිය යුතුයි. ගෙවෙන්න බැඳලා ඉන්නවා. ඒ වගේ ගෙවයන්ට බැඳලා ඉන්නව බඳු බැඳියාවන් අපි කියනවා නෛතික බැඳීම් කියලා. දෙවැන්නක සම්මුතික බැඳීම්. ඒ කියන්නේ ව්‍යාපාරික භාවිත පිළිවෙත් මගින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්ති මත ඇතිවන බැඳීම්. මෙතන උදාහරණයක් කියනවා යම් ඉලක්ක යම් ටාගට්ස් ළඟා කරගත්තට පස්සේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවනවා කියලා එකඟතාවයක් ඇති කරගත්තොත් එතන තියෙන්නේ සේවකයන් සහ හාම්පුතා අතර මෙතන සේවකයන් සහ ව්‍යාපාරය අතර සම්මුතික බැඳීමක්. ඒ වගේම ව්‍යාපාරයක් තමන් කටයුතු වලින් පරිසරයට හානියක් සිදු වුණොත් ඒ හානිය සංරක්ෂණය කරන්න, ඒ හානිය අවම කරන්න, නැත්නම් හානිය ප්‍රතිපූර්ණ කරන්න යම් සම්මුතියක් ඇති කරගෙන තියෙනවා නම් එතන තියෙන්නේ සම්මුතික බැඳීම. ඒකට අපිට ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් බැඳීමක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙක ඒ ආකාරයට පැහැදිලි කර ගන්න පුළුවන් LKS 37 අනුව. ඊළඟට මේ ප්‍රතිපාදන අපි මූල ප්‍රකාශවල හඳුනාගත්තට පස්සේ මේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් මූල ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට හෙළිදරව් කරන්න ඕනේ මොනවද කියන එක ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 දක්වනවා. ඒකෙදි යම් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් ව්‍යාපාරය ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශවල හෙළි කළ යුතු වෙනවා. කාලච්ඡාදයේ මුලදී සහ අගදී ප්‍රතිපාදනයේ අගයන්. කියන ආරම්භයේදී ප්‍රතිපාදන වටිනාකම සහ අවසාන ප්‍රතිපාදන වටිනාකම ඒ වගේ මේ ප්‍රතිපාදනයන් වෙන වෙනම ඉදිරිපත් කරන්න ඕනේ කොටස් වශයෙන්. ඒ වගේම වාර්ෂය තුළදී ප්‍රතිපාදනයේ කරන ප්‍රමාණය වෙනසක් කරා නම් ඒ වෙනස් කිරීම ඊට පස්සේ ප්‍රතිපාදනය කළ ප්‍රමාණය ප්‍රතිපාදනය යම් කොටසක් ගත්තා නම් ලියා හැරියා නම් ඒ ප්‍රමාණය අපි මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කළ යුතු වෙනවා. ඊට ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 යටතේ ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා අසම්භාව්‍ය වගකීම් කියන එක. අසම්භාව්‍ය වගකීම් කියන්නේ මොනවද? මේ ප්‍රමිතියට අනුව අපි බලමු අසම්භාව්‍ය වගකීම් කියන්නේ කොහොමද ප්‍රමිතිය හඳුන්වන්නේ. අසම්භාව්‍ය වගකීම් කියන එක ප්‍රමිතිය හඳුන්වනවා අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රතිඵලයක් විදිහට ගණිත වෙච්ච ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර අනාගත සිදුවීම් එකක් හෝ කිහිපයක සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් ඒවායේ ප්‍රයත්න තහවුරු විය හැකි බැඳීම් කියලා ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 37 අසම්භාව්‍ය වගකීම් හඳුන්වනවා. එතකොට මේ අසම්භාව්‍ය වගකීම් ඇති වෙන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට. හැබැයි මේකේ පාලනය සම්පූර්ණයෙන්ම ආයතනයේ පාලනයෙන් තොරයි. ඒ වගේම අනාගතයේ සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් සිද්ධ වෙන්නත් පුළුවන්, සිද්ධ නොවෙන්නත් පුළුවන්. ඒ සිදුවීම හෝ නොවීම මත තමයි විතරයි ඒ වගේ ප්‍රයත්න තහවුරු වෙන්නේ. එහෙම තහවුරු වෙන්න පුළුවන් බැඳීම් වලට අපි කියන අසම්භාව්‍ය වගකීම් කියලා. එහෙම නැත්තම් අපි තවත් පැහැදිලි කරගත්තොත් එහෙම අසම්භාව්‍ය වගකීම් කියන්නේ අතීත සිදුවීම් වලින් පැන නගින. හරි? අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමකින් ඇති වෙන හැබැයි බැඳීම් පියවන්න. ඒ කියන්නේ අතීතයේ සිදුවීම් වලින් වර්තමානයේ ඇති වෙන්න පුළුවන් බැඳීම්. හරි? පියවන්න ආර්ථික ප්‍රතිලාභ වලින් සමානිත වෙච්ච සම්පත් පිට ගලා යෑමේ නම්‍යතාවයක් මේ සම්භාව්‍ය වගකීම් වල නැහැ. නමුත් ප්‍රතිපාදනයක එක තිබුණා. එතකොට අතීත සිදුවීම් වලින් තමයි පැන නගින්නේ. හැබැයි මේ පැන නගින බැඳීම් පියවන්න ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත සම්පත් ව්‍යාපාරයේ ආර්ථික සම්පත් කොච්චර ප්‍රමාණයක් පිට ගලා යෑමේ නම්‍යතාවයක් භව්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් මේ බැඳීමේ ප්‍රමාණය ප්‍රමාණවත් විශ්වාසනීයත්වයෙන් මයින්ඩ්
බෑ. ඒ හේතුවෙන් හඳුනා නොගන්නා ප්‍රවාතන බැඳීම් වලට කියනවා අපි අසම්භාව්‍යයක් කියනවා. මේ අසම්භාව්‍ය වගකීමක් ප්‍රතිපාදනයක් වගේ නෙමෙයි. අසම්භාව්‍ය වගකීම කියන එක අපිට ආයතනේ හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ වගේම අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීම් වලින් පැන නගුණා වුණත් සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යෑමේ භව්‍යතාවය නම්‍යතාවය අඩුයි. ඒ වගේම බැඳී කියන්නේ බැඳී ප්‍රමාණය වර්තමාන බැඳී ප්‍රමාණය අදාළ සිදුවීමක් නිසා විශ්වාසනීයත්වයෙන් මයින්ද බෑ. මේ හේතු නිසා ප්‍රවර්තන අපි මේ බැඳීම හඳුනාගන්නේ නැහැ. අසම්භව වගකීම්. ඒතර ප්‍රතිපාදනයත් අසම්භව වගකීමත් ඔබ සංසන්දනය කරන්න. මොකද ප්‍රතිපාදනයට වඩා ආත්මස් වෙනස් වන්නා වූ ප්‍රතිපාදනයේ ලක්ෂණ වඩා වෙනස් වන්නා වූ කාරණයක් තමයි අසම්භව වගකීම් තුල තියෙන්නේ. එතකොට අසම්භාව්‍ය වගකීම් ගත්තාම ඒකේ පළවෙනි ලක්ෂණ විදිහට අනාගත සිදුවීමක් නිසා වර්තමානයේ ඇතිවෙන මේ බැඳීම හරි පියවන්න ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත ව්‍යාපාරයේ සම්පත් පිට ගලා යෑමේ නම්‍යතාවයක් නැහැ. හරි නම්‍යතාවයක් නැහැ කියන එක මතක තියාගත යුතුයි. ඒ වගේ උදාහරණයක් විදිහට තමයි ආයතනයේ සේවකයෝ රක්ෂණය කළ තියෙන වෙලාවක සේවකයන්ට ආපදාවක් වුණාම ඒ වන්දි ගෙවන්න වෙන අවස්ථාවකදී අදාළ වන්දි මුදල රක්ෂණ ආයතනයේ ගෙවනවා. එතකොට මේ හේතුව මොකද ආයතනයේ මුදලක් ගලාගෙන යන්නේ නැහැ. එතකොට ආයතනීය වගකීම රක්ෂණ සමාගම බාර අරගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයේ වගකීම් අපි කියනවා අසම්භාව්‍ය වගකීම් කියලා. ඒ වගේම බැඳීමේ ප්‍රමාණය අපට විශ්වාසනීය ලෙස මයින්ඩ් බෑ. අර්ථිත සිදුවීම නිසා වර්තමානයේ ඇතිවන්නා වූ බැඳීමේ ප්‍රමාණවත් බව ප්‍රමාණය අපට මයින්ඩ් බෑ. ඒ හින්දා අපට මේ ප්‍රවර්තනයේ මූල ප්‍රකාශ වල මේක හඳුනා ගන්න බෑ. මේ කරුණ නිසා උදාහරණයක් විදිහට කිව්වොත් ආයතනයේ ආශයක් වස්වා දැමීම හේතුවෙන් ගෙවිය යුතු වන මෙතෙක් නිශ්චිතව හඳුනා නොගන්නලද ප්‍රවර්තන බැඳීම. එන ආයතනයක අංශයක් වහලා දැම්මට පස්සේ ඒ වෙනුවෙන් කොච්චර ප්‍රමාණයක් ගෙවිය යුතුද කියන එක අපි මෙතෙක් නිශ්චය කරලා නැත්තම් අන් ඒ ආකාරයේ බැඳීමුත් අපි අසම්භාව්‍ය වගකීම් විදිහට හඳුනා ගන්නවා. ඒකට ඒ හේතුන් නිසා අසම්භාව්‍ය වගකීම් මූල ප්‍රකාශන තුළ ගලපන්න බැහැ. නැත්නම් මූල ප්‍රකාශන තුළ අපි මෙන්න මේ කරුණ නිසා අපිට මූල ප්‍රකාශ වලට ගන්න බෑ. ඒතර අසම්භාව්‍ය වගකීමක් හඳුනා ගන්න නම් අසම්භාව්‍ය වගකීමක් කියන එක හඳුනා ගන්න නම් ඉෂ්ට වෙන්න ඕන කොන්දේසි තියෙනවා මේ LKS 37 සඳහන් කරලා. ඒ තමයි මේ බැඳීම බේරුම් කරන්න එහා සම්බන්ධිත ආර්ථික ප්‍රතිලාභ බැඳීම හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ සම්පත් ව්‍යාපාරයෙන් පිටට ගලා යෑමේ භව්‍යතාවයක් නැති වෙන්න ඕන. ඒ වගේම බැඳීමේ වටිනාකම අපට විශ්වාසදායක විදිහට ඇස්තිමේන්තු කරන්න බැරි වෙන්න ඕනේ. හරි මෙන්න මේ කරුණු දෙක ඉෂ්ට වෙනවා නම් ප්‍රධාන වශයෙන් සහ ඒ වගේම ආයතනයේ සම්පූර්ණ පාලනය මේක තොර වෙන්නත් ඕනේ. අධික සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන්නේ මේ හේතුව අසම්භව වගකීම් මූල ප්‍රකාශන තුළ වගකීම් විස හඳුනා ගන්නේ නැහැ. ඒවා මූල ප්‍රකාශන තුළ හෙළිදරව් කිරීම විතරක් ප්‍රමාණවත් වෙනවා. එතකොට අසම්භව වගකීමක් හඳුනා ගන්නකොට ඉෂ්ට වෙන කොන්දේසි මතක තියාගත යුතුයි. ප්‍රතිපාදනයක් වඩා මේක වෙනස්. අසම්භාව්‍ය වගකීම් විදිහට මේ අතීත කරුණු කාරණා නිසා වර්තමානයේ ඇතිවන බැඳීම් බේරුම් කරන්න ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභات එක්ක බැඳුණු සම්පත් ව්‍යාපාරයෙන් පිට ගලා යෑමේ භව්‍යතාවයක් නැහැ. ඒ වගේම බැඳීමේ වටිනාකම විශ්වාසදායක විදිහට අපට එස්ටිමේට් කරන්න බෑ. උදාහරණයක් විදිහට මේක ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර දෙයක් වගේ මාතී සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට ඒ කරුණු නිසා අසම්භව වගකීම් මූල ප්‍රකාශන තුළ විදිහට මූල ප්‍රකාශන ඇතුළේ වගකීම් විදිහට හඳුනාගන්නේ නැහැ. ඒවා මූල ප්‍රකාශ වල අපි හෙළිදරව් කිරීම විතරයි සිදු කරන්නේ. ඒතකොට මේක හොඳින් මතක තියාගන්න. අසම්භාව්‍ය වගකීමක් හඳුනා ගැනීමට දී යුතු කොන්දේසි කියන මෙන්න මේ කොටස හොඳින් අවබෝධ කරගන්න. අපිට මේ අසම්භාව්‍ය වගකීම සහ ප්‍රතිපාදනය අපිට හඳුනා ගන්න. මෙන්න මේ chart එක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න මේ chart එක අනුව අපිට යම් ගනුදෙනුවක් ප්‍රතිපාදනයක්ද මේක අසම්භාව්‍ය වගකීමක්ද කියන එක එහෙම නැත් කියන එක හඳුනා ගන්න මේ chart එක බොහෝසෙන් උපකාරී වෙන බලමු. අපෙන් ප්‍රශ්නයක් අහනවා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තියෙනවද? අතීත ගනුදෙනුවක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහුවොත් එතකොට අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙනවා. ඔව් කියන උත්තරය අපට ලැබුණොත් ඒ වගේ අවස්ථාවක අපිට පල්ලෙහාට යන්න පුළුවන්.
බැඳීම හරි එහෙනම් ඒ බැඳීම निराකරණය කරන්න යම් ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා කියන එක නිශ්චිතයිද කියලා අපෙන් අහනවා. එහෙනම් ඒකත් ඔව්. හරි. ඒකට ගෙවන්න ඕන ප්‍රමාණය එහෙනම් අදාළ ප්‍රමාණය ගෙවන්න ඕන අදාළ ප්‍රමාණය නිශ්චිත විදිහට විශ්වාසදායක විදිහට මයින්ඩ් පුළුවන්ද කියලාත් අහන ප්‍රශ්නයක්. අපි කියන ඔව් කියලා. අන්න එහෙමනම් අපි ඒක ප්‍රතිපාදනයක් විදිහට ලාභයෙන් අයින් කරලා වෙන් කිරීම ඉගෙනුමකට ප්‍රතිපාදනයකට මාරු කරනවා. ඒතර ප්‍රතිපාදනයක් වෙන්න නම් මෙන්න මේ කරුණු 3 සම්පූර්ණ විය යුතුයි. අනික් අතට අපි මෙතනින් මේ පාරේ ගියොත් එහෙම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙනවද කියන ප්‍රශ්නේ අහවම අපිට ලැබෙන උත්තරේ නැත. නැහැනම් වෙන්න පුළුවන් විය හැකි බැඳීමක් තියෙනවද? හරි. ඒ කියන්නේ වර්තමාන බැඳීමක් නැහැ. හැබැයි යම් බැඳීමක් වෙන්න පුළුවන්ද? විය හැකි බැඳීමක් තියද? හරි. හරි. විය හැකි බැඳීමක් තියෙනවා. ඒතර බැඳීමේ ස්වභාවය දුරස්තද සමීපද? අපි කියන බැඳීම දුරස්තද? දුරස්ත නැහැ. එහෙනම් අසම්භාව්‍ය වගකීමක් විදිහට අනාවරණය කරන මූල්‍ය ප්‍රකාශවල. ඊළඟට අපට ආයහන්න පුළුවන් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙනවද? නැහැ. හැබැයි විය හැකි බැඳීමක් තියෙනවද? ඒකට උත්තරෙත් නැහැ. එහෙනම් කිසිදු ගැළපීමක් හෝ අනාවරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් දෙක අපි මෙතෙන්ට ආවට පස්සේ මෙහෙම අහනවා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් තියෙනවද? හරි. ඔව්. බැඳීම निराකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතයි. ඒ කියන්නේ බැඳීමක් තියෙනවා. හැබැයි බැඳීම निराකරණය කරන්න යම් ගෙවීමක් කරන එක නිශ්චිතයිද? ඒක නිශ්චිත නැහැ. බැඳීම දුරස්තද? හරි. බැඳීම දුරස්තත් නැහැ. හරි. එහෙනම් අපි අසම්භාව්‍ය වගකීමක් විදිහට ඒක අනාවරණය කරනවා. බැඳීම निराකරණය සඳහා ගෙවීම නිශ්චිතද නැත? හරි. නම් බැඳීම දුරස්තද නැත? හරි. ඊළඟට අපි මෙහෙම අහනවා මේ අදාළ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට වර්තමාන බැඳීමක් ඇද්ද? ඔව්. බැඳීම निराකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතද? ඔව්. අදාළ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිද? නැත. අන්න එහෙනම් එතනදී මේ මෙතෙන්ට එනකම්ම ඔව් වුණාට මෙතන පිළිතුරු නැතනම් අපි ඒක අසම්භාව්‍ය වගකීමක් විදිහට අනාවරණය කරනවා. ඒතකොට ඔය chart එක දිහා බලලා අපිට පුළුවන් යම් අයිතමයක් මේක ප්‍රතිපාදනය කරනොත් මේක අසම්භාව්‍ය වගකීමක් හඳුනා ගන්නවද? එහෙම නැත්නම් කිසිම ගැළපීමක් හෝ අනාවරණයක් කරන්න ඕනේ නැද්ද කියන එක මෙන්න මේ chart එක මේ logic එක දිහා බලලා ඔබට තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් මොනවද අසම්භාව්‍ය වගකීම් වලට උදාහරණ? උදාහරණයක් කියන්න පුළුවන් අපිට අවුරුද්ද තුල සේවයෙන් ඉවත් කරපු සේවකයෙක් වන්දි ඉල්ලන්න පවරනවා. හරි. ඒ වන්දි ඉල්ල අඩු පැවරීම නිසා ආයතනයට වන්දියක් ගෙවන්න වෙනවා කියන එක නිශ්චිත නැත්තම් හරි ඒක අසම්භාව්‍ය වගකීමක්. වාර්ෂික තුල වෙනත් පාර්ශවයක ණයකට අපවීම. වාර්ෂික තුලදී විකුණු භාණ්ඩයකට වොරන්ටියක් ලබා දීම. ඊට සේවකයෙකු සේවයේ යෙදී සිටියේදී අනතුරකට පත් වී වන්දියක් ඉල්ලා අඩු පැවරීම. ව්‍යාපාර නිෂ්පාදනය කළ භාණ්ඩයක් පාවිච්චි කළ හැකි රෝගී වී වන්දියක් ඉල්ලා සිටීම. ඒතර මෙන්න මේ වන්දියක් ඉල්ලා සිටීම නිසා මොකද වෙන්නේ? වන්දියක් ඉල්ලා සිටීම නිසා ගෙවා යම් මුදලක් බැඳීම निराකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතද නැතනම් අන්න හරි. බැඳීම දුරස්තද? නැතනම් සම්භාව්‍ය වගකීම් පිළිබඳව ඉදිරියව කරනවා. ඒතකොට මෙතන අදාළ ප්‍රමාණය විශ්වාසයෙන් මැනිය හැකිද නැත? එහෙමනම් අසම්භාව්‍ය වගකීමක්ද ඉදිරියව කරනවා. ඒතර අපි එන්නේ මේ දීලා තියෙන උදාහරණ ටික අපි දැම්මොත් අපි කතින් කතා කරපු chart එකට අපිට මේක අසම්භාව්‍ය වගකීමක් වෙන්නේ මොන අවස්ථාවලද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඔබ ආර දුන්න අපි ෆ්ලෝ chart එකට මෙන්න මේ කරුණු ටික දාලා බලන්න. ඒ වගකීමේ ස්වභාවය දුරස්තන. ඒ වගකීමේ ස්වභාවය අර මූලිකව ප්‍රතිපාදනයක් හඳුනා ගන්න තරම් නිශ්චිත නැත්නම් අපි අසම්භව වගකීම් යටතේ තමයි දක්වන්නේ. මේ chart එක අනුව තේරුම් ගන්න උත්සාහ කරන ඔබ මේ උදාහරණ ටිකත් අනුව ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය වගකීම් සම්බන්ධයෙන් කොහොමද අපි කටයුතු කරන්න කියන එක. ඊළඟට අසම්භාව්‍ය වගකීම් සම්බන්ධයෙන් අපි මූල්‍ය ප්‍රකාශ අනාවරණය කරන්න ඕනේ. එක එක අසම්භාව්‍ය වගකීම් පිළිබඳව කරුණු අපි ගිණුම් ප්‍රකාශන වල අනාවරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි අසම්භාව්‍ය වගකීමේ අසම්භාවිතතාවයේ ස්වභාවය පැහැදිලි කරන්න ඕනේ. මේ අසම්භාවිතතාවය නිසා වගකීම නිසා ඇති වෙන්න පුළුවන් මූල්‍ය බලපෑම අපි ඇස්තිමේන්තු කරන්න ඕනේ. කාලය හා ප්‍රමාණය පිළිබඳ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. අසම්භාව්‍ය අලාභ ප්‍රතිපූර්ණ කරගත හැකි නම් ඒ බව කියන දේවල් අපි
ඒ අසම්භව වගකීම වෙනුවෙන් මූල ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ. නිශ්චිතව ඇස්තමේන්තු කරන්න බැරි විටක නිශ්චිතව ඇස්තමේන්තු කරන්න බැරි නම් සහ නිශ්චිත හඳුනා ගන්න නිර්වචනය කරන්න නොහැකි වීම කියන එක අපි හෙළිදරව් කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට අසම්භාව්‍ය වගකීම් වලට පස්සේ ලංකා ගිණුම් කරන නිසා අපි සාකච්ඡා වෙනවා අසම්භාව්‍ය වත්කම්. සම්භාව්‍ය වත්කම කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට පැන නගින්න පුළුවන් ව්‍යාපාරයේ පාලනයෙන් තොර වෙච්ච අවිනිශ්චිත අනාගත සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක්. සිදුවීම හෝ සිදු නොවීම මගින් පමණක් වැටම තහවුරු කරන වත්කම් වලට අපි කියනවා අසම්භාව්‍ය වත්කම් කියලා. අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්. මාතොට අසම්භාව්‍ය වත්කම් මූලගත ප්‍රකාශ වල වත්කම් විදිහට හඳුනාගන්නේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ ගලායමක් අපේක්ෂා කරනවා නම් විතරක් අපි සටහනක් මගින් ඒක හෙළිදරව් කරනවා. ඒකට මේ අසම්භාව්‍ය වත්කම ඉසුදු විටක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ තුළ වත්කමක් විදිහට හඳුනාගන්නේ නැහැ. ඒකට මේ අසම්භාව්‍ය වත්කම යම් ආර්ථික වාසියක් ප්‍රතිලාභයක් ව්‍යාපාර තුළ ගලාගෙන එනවා නම් යමක් අපේක්ෂා කරනවා නම් අපි එහෙම විතරක් නම් සටහනක් එක්ක ඒක හෙළිදරව් කරනවා. එළපීමක් කරන්නේ නැහැ. අසම්භාව්‍ය වත්කමට උදාහරණ තමයි ව්‍යාපාරයක් සතු වෙළඳ නාමයේ වෙනත් පක්ෂයක් විසින් වැරදි ලෙස භාවිත කිරීම හයට වන්දිල්ලා නඩු බැවරීම. ව්‍යාපාරයේ ට්‍රේඩ් නේම් එක වෙන පක්ෂයක් පාවිච්චි කරනවා නම් අපි ඒකට නඩුවක් දාලා තිබ්බොත් ඒ නඩුව අසම්භාව්‍ය වත්කමක් වෙනවා. ඒකට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වනා හෙළිදරව් කිරීම කරන්න ඕනේ. ඒ තත්ත්වය සම්පූර්ණ වෙනවා නම් ඒ වගේම ව්‍යාපාර ඉදමක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් පවර ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයේ ඉල්ලුම් කළ දෙන වන්දි මුදල අසම්භාව්‍ය වත්කමක් වෙනවා. ඒ වත්කම අපි සම්බන්ධයෙන් යම් ආර්ථික ප්‍රතිලාභයක් ගලායන එක බලාපොරොත්තු වෙනවා නම් විතරක් අපි ඒක සටහනක් මගින් මූල්‍ය ප්‍රකාශ වල හෙළිදරව් කරන්න ඕනේ. අසම්භාව්‍ය වත්කම් පිළිබඳව අපි මූල්‍ය ප්‍රකාශ වල හෙළිදරව් කරන්න ඕනේ. අසම්භාව්‍ය වත්කමේ ස්වභාවය පිළිබඳ කිසි විස්තරයකුයි ප්‍රායෝගිකව කළ හැකි නම් මේ අසම්භාව්‍ය වත්කම නිසා ඇති වෙන්න පුළුවන් මූල්‍ය බලපෑම් පිළිබඳ ඇස්තිමේන්තුවක් අපි ලංකා ගිණුම් කර 34 අනුව මේ ඉදිරිපත් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ වල හෙළිදරව් කිරීම යටතේ. එහෙනම් මම හිතුවා ලංකා ගිණුම් කරන ප්‍රමිති 37 ගැන අපි සාකච්ඡා කරේ. මේකේ සාකච්ඡා කරපු කරුණු පැහැදිලි වෙන්න ඇති කියලා. යම් නොපැහැදිලිතාවයක් තියෙනවා නම් ඒක වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ යටින් දාන්න. මම හැකි ඉක්මනින් ඒකට උත්තර සපයන්න. එහෙම නැත්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද නවතිනවා. මතකයේ account studio channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.